සාධු 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 නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාධු සාධු සාධු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් මේ පින්වතුන් මේ උතුම් ධම්සායුර සදහම් දේශනාව සමගින් මේ ආකාරයෙන් එකතු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා මේ පින්වතුන්ගේ ජීවිතයට ඒ ධර්මයේ යහපත සලසා ගන්න ඕන කියන අදහස එක්ක අද දවසේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කරඹෑව නොච්චියාගම යන ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු 51 වන ජන්මදිනයේ දෙන පින්වත් රමණී ජයසේන මහත්මිය විසින්. ඉතින් මේ පින්වත් මහත්මිය ඊටමත් දුක් කරදර මැද්දේ වුණත් අද දවසේදී මේ උතුම් සදහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ධර්මයේ දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඊළඟ ජීවිතයේදී අත්විඳින තියෙන එකක් විතරක් නෙමෙයි. මේ පිටුතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ තියෙනවා. ඒ ගුණ 6න් පළවෙනි ගුණය තමයි ඒ ධර්මයේ ස්වාක්ඛාතයි. ඒ කියන්නේ ඒ ධර්මය මේ ජීවිතයේදීම ඒ ධර්මය මනාකොට දේශනා කරලා තියෙන්නේ. ඒ ධර්මයේ අඩුපාඩුවක් කිසිම දෙයක් නැහැ. කෙනෙක්ට ඒක හදන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ, මේකේ අඩුතැන් පුරවන්න ඕනේ. එහෙම කියලා කිසිම දෙයක් මේ ධර්මයේ නැහැ. ඒ වගේම තමයි මේ ධර්මයේ සම්දිට්ඨිකයි. ඒ කියන්නේ මේ ධර්මය ඊළඟ ජීවිතයේදී සැප විඳින්න තියෙන එකක් විතරක් නෙමෙයි. නැත්තම් මේ ධර්මයේ ප්‍රතිඵල ඊළඟ ජීවිතයේදී විතරක් හම්බෙන එකක් නෙමෙයි. මේ ධර්මය මේ ජීවිතයේදීම ප්‍රතිඵල අත්දකින්න පුළුවන් එකක්. ඒ වගේම තමයි පින්වත්නි මේ ධර්මයේ අකාලිකයි. ඒ කියන්නේ මේ ධර්මය කාලෙන් කාලට වෙනස් වෙන එකක් නෙමෙයි. අද එක ධර්මයක් බුදුන් වහන්සේ කාලේ වදාළේ වෙන දෙයක්. දැන් ඒක අද වළංගු නැහැ. අනාගතයට මේක වෙනස් වෙන්න ඕනේ. මේක හැදෙන්න ඕනේ මේ විදිහට කියලා කිසිම දෙයක් මේ ධර්මයේ නැහැ. එතකොට ඒ විදිහට පින්වත්නි මේ ධර්මයේ ස්වභාවය, මේ ධර්මයේ තියෙන ඒ වටිනාකම කෙනෙක් හරියට අවබෝධ කරගත්තොත් ඒ කෙනාට මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්න අවස්ථාව ලැබෙනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වදාලා කිච්ඡෝ මනුස්ස පටිලාභෝ. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතය බොහොම දුකසේ ලැබෙන එකක්. මේ මනුස්ස ජීවිතය කියන්නේ පින්වත්නි ලේසියෙන් හම්බෙන එකක් නෙමෙයි. දැන් කෙනෙක්ට අපිට හිතෙන්න පුළුවන් මේ ලෝකේ කෝටි ගාණක් මිනිස්සු ඉන්නවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් එහෙනම් මේ කෝටි ගාණක් මිනිස්සු ඉන්නකොට මේක බොහෝ දෙනෙක්ට හම්බෙන දෙයක්. මේක ගොඩක් දෙනෙක්ට ලැබෙන අවස්ථාවක් කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වදාළේ
මනුස්ස ජීවිතය කියලා කියන්නේ බොහොම දුර්ලභව ලැබෙන දෙයක්. ඒකට බුදුන් වහන්සේ වදාළ උපමාව තමයි නියසිලට ගත්ත පස් ටිකක්. එතකොට මේ මහා පෘථුවිය වගේ මේ මහා පොළොවේ තියෙන පස් වගේ ප්‍රමාණයක් සතර අපායේ වැටෙද්දී මේ නියසිලට ගත්ත පස් ටිකක් වගේ බොහොම ටිකක් නම් මේ මනුස්ස ලෝකෙට එන්නේ ඔබ හිතලා බලන්න ඔබට ලැබිච්ච මේ අවස්ථාව කොච්චර දුර්ලභයිද කියලා. එතකොට පින්වත්නි අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි අපිට මේ ජීවිතේදී එක හම්බ වුණා. ඒ දුර්ලභ අවස්ථාව හම්බ වුණා. හැබැයි අපිට ඊළඟ ජීවිතේදී ඒ අවස්ථාව හම්බ වෙයිද නැද්ද අපිට කියන්න බෑ. එතකොට ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ දුර්ලභව ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ගන්න. නැත්තම් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක සාමාන්‍ය දෙයක්. මේකේ කිසි වටිනාකමක් නැති දෙයක්. මේක මේ හැමෝටම ලැබෙන දෙයක් විදියට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි අපිට තේරෙනවා දැන් මේ මනුස්ස ජීවිතය ලැබුණාට පස්සෙත් ඒක භාග්‍යතුන් වහන්සේ වදාලා කිච්ඡම් මච්ඡාන ජීවිතං මේ මිනිසුන්ගේ ජීවිතයත් හරිම දුකසේ ගත කරන එකක්. ඒක දැන් අපිට හොඳටම තේරෙනවා මේ මනුස්ස ජීවිතේ වුණත් බොහොම දුකසේ ගත කරන දෙයක් කියලා. පින්වත්නි ඒක මේ ලංකාවේ ඉන්න අපිට විතරක් මේ දැන් අත්විඳින දෙයක් නෙමෙයි. ඔබට හිතන්න පුළුවන් දැන් මේක අදාළ වෙන්නේ අද ලංකාවට විතරයි කියලා. දැන් ඔබ ගත්තොත් එහෙම යුරෝපයේ ගත්තත්, ඇමරිකාවේ ගත්තත්, නැත්නම් ආසියාව ගත්තත්, නැත්නම් මැද පිරිදිග ගත්තත් මේ කොහේ හිටියත් මිනිසුන්ගේ ප්‍රශ්නවල ස්වභාවය අඩුවක් නැහැ. දැන් කෙනෙක්ට සමහර විට ගොඩාක් සල්ලි භාග තිබ්බට ගොඩාක් සැප සම්පත් තිබ්බට සමහර ලාවට Tamanට ආදරයක් නැහැ. Tamanට හරියමං කවුරුත් නැහැ. Tamanගේ ප්‍රශ්නයක් කියා ගන්න, Tamanගේ සැප දුක බෙදා ගන්න කවුරුත් නැහැ. නමුත් සල්ලි හොඳට තියෙනවා. හොඳට යාන වාහන තියෙනවා. නමුත් හිත ඇතුලෙන් දුක් විඳිනවා. සමහරු නොඑක් ඇබ්බැහි කම් වලට පුරුදු වෙලා. නොඑක් ප්‍රශ්න හිත ඇතුලේ රාගයෙන් පීඩා විඳිනවා, ද්වේෂයෙන් පීඩා විඳිනවා. මානසික සැනසෙල්ලක් මේ මිනිසුන්ට නැහැ. ගොඩාක් ඔය දියුණුවයි කියන රටවල තියෙන ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තමයි මේ මිනිසුන්ට නිදහස නැතිකම. ඒ කියන්නේ මානසික නිදහස නැතිකම. මොකද මේ මිනිස්සු ගොඩාක් ලොකු තරංගයක තමයි ජීවත් වෙන්නේ. මොකද ඒ ලෝකේ ඒ රටවල වල තියෙන අවශ්‍යතාව වැඩි. කිසි දෙයක් නිකන් හම්බ වෙන්නේ නැහැ. අධ්‍යාපනය ගත්තත්, සෞඛ්‍යය ගත්තත්, අනිත් අවශ්‍යතා පහසුකම් ගත්තත් කිසි දෙයක් නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒ හැම දෙයකම සල්ලි හම්බ කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ඒ හැම දෙයකම ඉන්ෂුරන්ස් කරලා නොඑක් විදියට එක එක ක්‍රමවලට තමයි හදලා තියෙන්නේ. ඒතර පොඩ්ඩක් හරි එහි මෙහි වුණොත් සමහරට ලොකු පසුබෑමකට ඒ ජීවිතපත් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ලෝකයේ මේ දුකසේ ගත කරනවා කියන කාරණාව, මානව ජීවිතයේ දුකසේ ගත කරන්න ඕන කියන කාරණාව හැමෝටම පොදු දෙයක්. හැබැයි පින්වත්නි අපි තවත් තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මේ ධර්මය ඊට වඩා දුර්ලභයි. ඊට වඩා දුකසේ ලැබෙන්න ඕන එකක්. මොකද දැන් මේ පින්වතුන් සමහරලාට මේ ධර්මය අහන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ ලෝකෙ ගොඩක් දෙනෙට මේ ධර්මය අහන්න අවස්ථාවක් නැහැ. හිත හදාගන්න, හිත සනස ගන්න කිසි දෙයක් නැහැ. එක්ක ඒගොල්ලන් තියෙන්නේ මොකක් හරි කාමය හරහා. එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් හරහා ඒක తాවකාලිකව අමතක කිරීම හැරෙන්න. තමන්ගේ ප්‍රශ්නේ తాවකාලිකව අමතක කිරීම හැරෙන්න ඒ ප්‍රශ්නේ හිත හදාගන්න. ඒ ප්‍රශ්නෙට හිත සංසිඳව ගන්න ධර්මයක් අහන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච වටිනා අවස්ථාවේ ඒ ධර්මයේ ප්‍රයෝජනය ගන්න එක අපි අපේ කවුරුත් කරන්න ඕන දෙයක්. මොකද පින්වත්නි බුදුන් වහන්සේ වදාළ නම් මේ මනුස්ස ජීවිතේ ලබන අයගිනුත් ඊළඟ ජීවිතේ ආපෝ මිනිස්යන් අතරට එහෙම දෙවියන් අතරට යන්නේ නියසිලට ගත්ත පස්බින්ද වගේ බොහොම ස්වල්පයක් කියලා
අපි කොච්චර උත්සාහ කරත් අපිට ඒක අල්ලක් කරන්න පුළුවන්ද? අපි කොච්චර බණ කිව්වත්, උදේ ඉඳන් හවස වෙනකම් බණ කිව්වත්, උදේ ඉඳන් හවස වෙනකම් පින්කම් කරත්, පින්කම් ලෑස්ති කරත්, මොන දේ කරත් ඒ නියසිලට ගත්ත පාස් ප්‍රමාණය අපිට අල්ලක් ප්‍රමාණයටපත් කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ වචනයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට පේනවා පින්වත්නි මේ අවස්ථාව කොච්චර දුර්ලභයිද කියලා. එතකොට මේ ලැබිච්ච අවස්ථාවෙනුත් බොහොම ටික දෙනයි ප්‍රයෝජනෙ ගන්න. ඒ නිසා පින්වත්නි ජීවිතයට කරදර බාධක එනවා කියන එක, ප්‍රශ්න එනවා කියන එක සාමාන්‍ය දෙයක්. මොකද අපි කවුරුත් හිතුවේ නැහැ ලංකාවට මෙහෙම ප්‍රශ්නයක් වෙයිවි කියලා. හැබැයි ඒක වුණා. තව ඉස්සරහට මොන මොන ප්‍රශ්න වෙයිද කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රශ්න කියන දේවල් සසර යන සත්වයාට සාමාන්‍ය දේවල්. ඒක 아무තු දෙයක් නෙමෙයි. තිරිසන් ලෝකෙ වැටුනොත් එහෙම කෙලවරක් නැති ප්‍රශ්න. බය, තැති ගැනීම. ලෙඩක් දුකක් හැදුනොත් එහෙම කියන්න කෙනෙක් නැහැ. Tamanට ප්‍රශ්නයක් වුණත් එහෙම කාටද කියන්නේ? ලෙඩක් හැදුනොත් එහෙම කොහෙන්ද බෙහෙත් ටිකක් ගන්නෙ? විඳව මැරීමක්, මරණයට පත්වීමක් විතරක් තිරිසන් ලෝකේ තියෙන්නේ. ප්‍රේතයෙක් වුණොත් බඩගින්නේ පිපාසයෙන් දුක් විඳීමක් තියෙන්නේ. නිරේ ගියොත් එහෙම කිසිම දෙයක් නැහැ. එහෙනම් අපිට පේනවා පින්වත්නි මේ ලැබිච්ච අවස්ථාව මිනිස්සෙක් විදිහට සුගතියක ඉපදිලා මේ ලැබිච්ච අවස්ථාව අපිට යම් ආකාරයක සැනසෙල්ලක්. යම් ආකාරයක අපිට අවස්ථාවක්. හැබැයි පින්වත්නි ප්‍රශ්න කියන එක මේ ලෝකේ හැමදාම අපේ ජීවිතේට එන දෙයක්. ප්‍රශ්න කියන දේවල් අපේ ජීවිතේට නිතරම එන දෙයක්. ඒක මිනිස්යන්ට විතරක් නෙමෙයි. දෙවියන් අතරත් යම් ආකාරයේ නොඑක ආකාරයේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි ප්‍රශ්න කියන එක මේ සසරේ ස්වභාවය. ඒක 아무තු දෙයක් නෙමෙයි. හැබැයි පින්වත්නි මේ ප්‍රශ්න එද්දි මිනිස්යාගේ එක ස්වභාවයක් තියෙනවා. ඒ තමයි ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන ක්‍රමය බොහෝ දුරට ධාර්මික නැහැ. ඒ කියන්නේ ඒ අය ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට උත්තරේ හොයන විදිහ, ඒකට විසඳුමක් දෙන විදිහ ධර්මයේ තුලින් දෙන විසඳුමක් නෙමෙයි. බොහෝ දෙනෙක් තමන්ට ප්‍රශ්න එනකොට, කරදර එනකොට, අනිත් අයගෙන් හිරිහැර එනකොට මොකක්ද ඒකට ගන්න පිළිතුර? කොහොමද ඒක විසඳ ගන්න හදන්නේ? ඒක විසඳ ගන්න හදන්නේ රණ්ඩු සරුවල් වලින්. තමන්ගේ බලය පෙන්නලා. කොහොම හරි අනිත් අයට රිද්දලා, පරාජයටපත් කරලා, අනිත් අයව නැති කරලා තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි මේ ලෝකෙ මිනිස්සු ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ. හැබැයි පින්වත්නි, ඒ ප්‍රශ්නේ විසඳීම ධාර්මික නැහැ. ඒක තමන්ටත් හානි කරයි, අනිත් අයටත් හානි කරයි. පින්වත්නි, ඒ නිසා අද දවසේදී අපි කල්පනා කරා මේ පින්වතුන්ට මේ ප්‍රශ්න විසඳීමේදී අධාර්මික ක්‍රමයට ප්‍රශ්න විසඳන්න නැතුව කොහොමද අපි මේ ධාර්මික ක්‍රමයට මේ ප්‍රශ්නයක් විසඳ ගන්න කියන ආකාරය ගැන කියලා දෙන්න. පින්වත්නි, කෙනෙක්ට ප්‍රශ්න එනකොට එයාගේ ස්වභාවයක් තමයි හිතේ ඇවිස්සීම ඇති වෙන එක. හිතේ තරහ හට ගන්න එක. දැන් අපිට පේනවා ඉන්ධන නැති වුණාට පස්සේ, තෙල් නැති වුණාට පස්සේ, ගෑස් නැති වුණාට පස්සේ, පෝලිම් වල ඉන්න වෙනකොට ඊට පස්සේ Tamanට ඕන දේවල් අවශ්‍ය ආකාර නොලැබෙනකොට හිතින් නිකම්ම හට ගන්නවා මොකද්ද? තරහව, ද්වේෂය, ක්‍රෝධය. ඒකට අමුතුවෙන් මහන්සි වෙන්න ඕන දෙයක් නැහැ. ඒකට අමාරුවෙන් වෙහෙස වෙන්න දෙයක් නැහැ. ඒක කොහොමත් හිත ඇතුලෙන් එන දෙයක්. අප කිව්වොත් එහෙම කෙනෙක්ට බණක් අහන්න එන්න. අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නෙට මෛත්‍රී භාවනාව කරමු. අපි මහා සායගාව එකතු වෙලා සියලු සත්වයන් කෙරෙහි මෙත්සිත වඩමු. අපි පොදුවේ සියලු සත්වයන්ට මෛත්‍රිය කරුණාව පතුරවලා මේ ප්‍රශ්න විසඳුමක් හොයමු කියලා කී දෙනෙක් එයිද?
මහා සෑය ගාවට ඒ විදිහට මේකට උත්තරයක් හොයන්න කී දෙනෙක් එයිද? හැබැයි අපි කිව්වොත් මේ ප්‍රශ්න අපි විසඳමු. මේක වටලලා. මේ අය පන්නලා. මේ අයව නැති කරලා මේකට විසඳුමක් හොයමු කිව්වොත් එහෙම කී දෙනෙක් එනවද? එතකොට එන අපිට පේනවා ප්‍රශ්නයකට විසඳුමක් හොයන ක්‍රමය බොහෝ දෙනෙක් අධාර්මිකවයි හොයන්නේ. ධාර්මිකව නෙමෙයි. මොකද පින්වන්දි භාග්‍යතුන් වහන්සේ වදාළේ තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් එනකොට කෙනෙක්ගෙන් හිරිහැරයක් එනකොට කවුරු හරි නිසා තමන්ට හිතේ වේදනාවක් හිතේ අපහසුතාවයක් තමන්ගේ ජීවිතයට අපහසුතාවයක් කරදරයක් එනවනම් ඒ කෙනා ගැන තරහසතක් ඇති කරගන්න එපා. ඒක බුදුන් වහන්සේ පෙන්වුවේ සාමාන්‍ය විදියට නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වදාලා හොරු දෙන්නෙක් ඇවිල්ලා තමන්ව කියතකින් කපද්දි ඒ කෙනා ගැන තරහසිතක් උපද්දව ගන්න එපා කියලා. ඒ කෙනා ගැන කිසිම තරහ වචනයක්, තරහසිතින් වචනයක්, ද්වේෂසහගත වචනයක් කියන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒ කෙනා කෙරෙහි මේ සිත පතුරවන්න. ඒ කෙනා කෙරෙහි පතුරවන මෛත්‍රිය සියලු සත්වයන් කෙරෙහි පතුරවන්න. අන්න ඒ විදිහටයි ප්‍රශ්න වලට විසඳුම භාග්‍යතුන් වහන්සේ වදාළේ. දැන් මං හිතන්නේ කිසිම කෙනෙක්ට ඒ වගේ තත්වයක ප්‍රශ්නයක් තාම ඇවිල්ලා නැහැ. තාම ඒ මට්ටමේ කරදරයක් වෙන කාගෙන්වත් ඇවිල්ලා නැහැ. හැබැයි බලන්න අපිට මේ තියෙන පොඩි ප්‍රශ්නෙට අපි මේ විදිහට නම් කටයුතු කරන්නේ. අර වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ අපි ගැන කියන්න දෙයක් නැහැ. ඇයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ඒ වගේ අවස්ථාවකත් මෛත්‍රියෙන් විසඳුමක් හොයන්න කියන්නේ? මේ මෙසිත පැතිරවීමෙන් විසඳුමක් හොයන්න කියන්නේ ඇයි? ඒකට හේතුව තමයි පින්වත්නි ධර්මය තමයි ප්‍රශ්නයකට තියෙන එකම විසඳුම. පින්වත්නි මේ ගැන සඳහන් වෙන හරි ලස්සන සූත්‍ර දේශනාවක් අද මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේව මුණ ගැහෙන්න ආවා මේ අසුන්දරික බාරජ්වාජ කියන බ්‍රාහ්මණයා. මෙයා ආවේ බුදුරන් වහන්සේව හම්බ වෙන්න තරහෙන්. ඒකට හේතුව මොකද්ද? මේ අසුන්දරික බ්‍රහරද්වාජ බ්‍රාහ්මණයාගේ සහෝදරයෝ දෙන්නෙක් මීට කලින් භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා පැවිදි වුණා. මේක අහන්න හම්බුණාට පස්සේ මේ බ්‍රාහ්මණයාට ලොකු තරහක් හටගත්තා. බුදුන් වහන්සේ ගැන ලොකු කේන්තියක් ආවා. බුදුන් වහන්සේ ගාවට ඇවිල්ලා භගවන්තං අසබ්බාහි පරුසාහි වාචාහි අක්කෝසති පරිභාසති. භාග්‍යතුන් වහන්සේට අසභ්‍ය වචනයෙන් ඒ කියන්නේ නොසරුප වචනයෙන් බණින්න පටන් ගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ කිසිම දෙයක් කිව්වේ නැහැ. භාග්‍යතුන් වහන්සේ නිහඬව වැඩ හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේගෙන් අර බ්‍රාහ්මණය අහනවා මහාන ඔහේ හිතන්නේ ඔහේ දිනුවා කියලාද? දැන් ඔහේ හිතන් ඉන්නේ ඔහේ දිනුවා කියලාද? ඒතර පින්වන්දි භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන ගාථා කිහිපයක් වදාරනවා අපේ ජීවිතයට මේ කොහොමද මේ අනුන්ගෙන් එන ප්‍රශ්න දිනන්නේ කොහොමද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා ජයං වේ මඤ්ඤති බාලෝ වාචාය පරුසම්භණං. කෙනෙක් තව කෙනෙක්ට බැන්නට පස්සේ ඒ කෙනා හිතනවා මන් දිනුවා කියලා. ජයං වේ තස්සතං හෝති යාති තික්ඛා විජානතෝ. හැබැයි හරියටම දිනුම කියලා කියන්නේ දිනුවා කියලා කියන්නේ කෙනෙක් මේ ලෝකේ ඇත්ත දැනගෙන ඉවසනවා නම් අන්න ඒක තමයි නියම ජයග්‍රහණය. නියම දිනුම. දැන් පින්වත්නි අපිට සාමාන්‍යයෙන් කවුරු හරි බැන්නොත්
අපිට කවුරු හරි කාගෙන් හරි ප්‍රශ්නයක් ආවොත් අනිත් අපිට දෙන උපදේශය මොකද්ද? ඒක විසඳ ගන්න. ඔයා නිකන් ඉන්න එපා. ඔයත් දෙකක් කියන්න. නැත්තම් උන් හිතාවි ඔය මේ බයට තමයි ඉන්නේ. ඒ නිසා මේකට මේ ලේසියෙන් එහෙම උත්තර හොයන්න එපා. දෙකක් කියන්න. අනිවාර්යෙන් මේ මනුස්සයා කටවහා ගන්නවා කියලා කියන්නේ නැද්ද? දැන් ඔහොම තමයි සාමාන්‍ය ලෝකේ අපට උත්තර විසඳුම් හම්බ වෙන්නේ. හැබැයි පින්වත්නි ඒක නියම ජයග්‍රහණයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා තමන්ට කෙනෙක් බැන්නට පස්සේ තමනුත් ඒ කෙනාට පෙරලා බනිනවනම් එතකොට මොකද කරන්නේ? ඒ දෙන්නම සමාන වෙනවා. දැන් අපි හිතමු කෙනෙක් අපිට තරහින් බනිනවා. එතකොට එයා බනින්නේ මේ සිතින්ද? එයා ධර්මයේද පුරුදු කරන්නේ? අධර්මයේද පුරුදු කරන්නේ? එයා පුරුදු කරන්නේ අධර්මය. එතකොට ඒ බනින කෙනාට අපිත් ආපහු බැන්නොත් අපිත් දෙකක් කිව්වොත් කට වැහෙන්න. එතකොට අපි පුරුදු කරන්නේ මොකද්ද? අපි පුරුදු කරන්නේ අධර්මය. එතකොට ඒ කෙනාගේ මගේ වෙනසක් තියනවාද? දෙන්නගෙම වෙනසක් නැහැ. දෙන්නම සමානයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ දෙයක් කියලා. ඔන්න කෙනෙක් තමන් ගෙදරට එන ඥාතියෙක්ට කෑම බීම ලෑස්ති කරනවා. ලෑස්ති කරාට පස්සේ ඒ කෑම බීම අර කෙනා පිළිගත්තේ නැත්තම් මොකද කරන්නේ? එතකොට අර ගෙදර හදපු කෙනාම ඒක අපව කන බොනවා නේද? අන්න ඒ වගේ හැබැයි ඒ කෑම බීම අරයත් කෑවනම් ආගන්තුකව ආපු කෙනත් ඒ කෑම කෑවනම් එතකොට මොකද වෙන්නේ? දෙන්නම සමාන වෙනවා. හැබැයි ඒ ආගන්තුකව ආපු කෙනා ඒක පිළිගත්තේ නැත්තම් එතකොට අර කෑම බීම ආපහු අයිති වෙන්නේ දුන්න කෙනාටම තමයි. ඒ වගේ කෙනෙක් අපිට පරුස වචනෙන් බයිනකොට කරදර හිංසා කරනකොට ඒ කෙනා එයාට කර්ම රැස් කර ගන්නවා දුක් විපාක පිණිස. මොකද පින්වත්නි ද්වේෂයෙන් කරන කර්මයක විපාක කවදාවත් සුගතියක විපාක දෙන්නේ නැහැ. ඒ කර්ම වල විපාක දෙන අනිවාර්යයෙන්ම දුගතියක. එක්ක තිරිසන් ලෝකේ, එක්ක പ്രേත ලෝකේ, එක්ක නිරේ. එතකොට ඒ කෙනාට ඒ කරන කර්මයේ විපාක විඳින්න තියෙන්නේ දුගතියක ඉපදිලා දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපිත් ඒකට පටලැවුනොත් අපිත් ආපහු බැන්නොත් එයා කරපු දෙයම අපිටත් විඳවන්න සිද්ධ වෙනවා නේද? දෙන්නටම බෙදාගෙන කන්න වෙනවා නේද? ඒ කියන්නේ එයා කියපු දෙයට මමත් ආපහු මේ පැත්තෙන් කර්ම රැස් කරගත්තා. මටත් දුගතියක විපාක දෙන කර්ම රැස් කරගන්නවා. එතකොට පින්වත්නි එහෙනම් ඒක නොනැති කෙනෙක් කරන දෙයක් නෙමෙයි. කෙනෙක් ඇත්තටම ඒ වගේ අවස්ථාවක දිනනවා නම් ඒ කෙනා කරුණු කාරණා දැනගෙන හරියට ඉවසන්න ඕනේ. මොකද පින්වත්නි ඉවසීම කියනත් එකත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කෙනෙක් ඉවසනවා ලාභ සත්කාර උදෙසා. ඒ කියන්නේ අපි කවුරු කෙනෙක් අපිට බනිනවා. අපි හිතමු අපිට ආයතනයක ප්‍රධානියෙක් බනිනවා. නැත්තම් අපිට වඩා බලවත් කෙනෙක්, වඩා හයිය ශක්තිය තියෙන කෙනෙක්, නැත්තම් දේශපාලන බලය තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් අපිට බනිනවා. ඒතර ඒ වෙලාවට අපි බයට කට වහගෙන ඉන්නවා. ඒක පින්වත්නි ඉවසීම නෙමෙයි. ඒක නිවැරදි ආකාරයෙන් කරුණු කාරණා දැනගෙන ඉවසීමක් නෙමෙයි. ඒක අපිට ලාභ සත්කාර නැති වෙයි. මට දුක් විඳින්න වෙයි. මට ගුටි කන්න වෙයි. මට හිරේ වැටෙන්න වෙයි. නැත්තම් මට තියෙන මොකක් හරි අවස්ථාවක් නැති වෙයි. ඒ අහිමි වෙයි කියලා තමන්ට තියෙන ලාභ සත්කාර අහිමි වෙනට බයයි ඉවසීමක්.
හැබැයි පින්වත්නි නියමාකාර ඉවසීම කියලා කියන්නේ මේ ලෝකේ ධර්මය පුරුදු කිරීමෙන් ලබන ඉවසීම. කෙනෙක් මේ විදිහට කර්මඵල තේරුම් අරගෙන ඒ අනුව මම ධර්මයේ පුරුදු කරනවා. මම මේ කෙනා කෙරෙහි මෛත්‍රිය පුරුදු කරනවා කියලා ඒ කෙනාට ධර්මයේ පුරුදු කරන්න පුළුවන් නම් අන්න ඒ කරන ඉවසීම තමයි නිවැරදි ඉවසීම. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ වටිනාකම වදාළේ ඒ නිසයි. තස්සේව තේන පාපියෝ යෝ කුද්ධම් පටිකුජ්ජති කුද්ධං අප්පටිකුජ්ජන්තෝ සංගාමං ජේති දුජ්ජයං. කෙනෙක් තමන්ට ක්‍රෝධ කරන කෙනාට තමන්ට වෛර කරන කෙනාට ආපහු පෙරලා ක්‍රෝධ කරනවා නම් ඒකෙන් එයාට පව් රැස් වෙනවා. හැබැයි කෙනෙක් තමන්ට ක්‍රෝධ කරන කෙනාට පෙරලා ක්‍රෝධ කරන්නේ නැත්තම් ඒ කෙනා මේ සංගාමං ජේති දුජ්ජයං දිනන්න අමාරු දිනන්න දුෂ්කර වූ සංග්‍රාමයක් දිනනවා. ඒතර එහෙනම් පින්වත්නි තමන්ගේ හිතේ ක්‍රෝධයක් ඇති වුණොත් තමන්ගේ හිතේ අකුසලයක් ඇති වුණොත් ක්‍රෝධයක් ඇති වුණොත් ඒකේ පළවෙනි විපාක තියෙන්නේ තමන්ට. ඒකේ අයහපත් විපාක මුලින්ම විඳින්න වෙන්නේ තමන්ට. මොකද පින්වත්නි ක්‍රෝධයක් ආවට පස්සේ හිතේ සැනසීම නැති වෙනවා. තමන්ට හිතේ තියෙන සැනසීම නැති වෙනවා. ඊට පස්සේ තමන් කයින් වචනයෙන් පව් කරලා තමන්ට නිරේ යන්න පව් රැස් කරගන්නවා. පින්වත්නි මේ පින්දුම් අහලා ඇති කෝකාලික කියලා භික්ෂුවක් ගැන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරන් වහන්සේ ගාව පැවිදි වුණා මේ කෝකාලික කියන තරුණයා. පින්වත්නි මේ කෝකාලික කියන්නේ සාමාන්‍ය තරුණයෙක් නෙමෙයි. ඒ කාලේ ඒ කෝකාලික කියන ගමේ හිටපු සිටුතුමාගේ පුත්‍රයා. මෙයා පැවිදි වුණාට පස්සේ බොහොම හොඳට ධර්මයේ පුරුදු කරපු කෙනෙක්. විශේෂයෙන්ම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගැන ගොඩාක් ගෞරවයක් මෙයාගේ හිතේ තිබ්බා. හැබැයි එක අවස්ථාවක් මෙයාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරා. මොකද්ද ඒ? දවසක් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා චාරිකාවේ වඩින අතරතුරදී මේ කෝකාලික භික්ෂුව හිටපු ආරාමයට ආවා වැඩියා. එතකොට මේ කෝකාලික භික්ෂුව කිව්වා ස්වාමීනි අනේ මගේ ආරාමයේ ඔබ වහන්සේලා වැඩ ඉන්නකෝ කියලා. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාලා භික්ෂුව ඇවැත්නි අපිට මේ දැන් ඉන්න බෑ මේ වෙලාවේ අපි පස්සේ කාලෙක එන්නම් ඔබගේ ආරාමයට. එතකොට පස්සේ කාලෙක මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වස් කාලේ ගත කරන්න මේ කෝකාලික භික්ෂුවගේ ආරාමයට ආවා. ඊට පස්සේ දැන් මේ කෝකාලික භික්ෂුවගෙන් අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඉල්ලා හිටියා ඇවැත්නි ඔබේ ගමේ කාටවත් කියන්න එපා අපි මෙහි ඉන්නවා කියලා. මොකද එහෙම වුණොත් එහෙම අපිට කරදරයි. අපිට වස් කාලේ සුවසේ ගත කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන් නම් මේ උදව් විතරක් කරන්න. ඒතර කෝකාලික භික්ෂුව කිව්වා හරි මම මේක කරන්න. දැන් මේ වස්තුන් මාසෙම හොඳට උපස්ථාන කරා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට මේ කෝකාලික භික්ෂුව. එතකොට අන්තිම දවසේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වස් කාල ඉවරලා වඩිනකොට කෝකාලික භික්ෂුව කිව්වා ගමේ මිනිස්සුන්ට මිනිසුනේ උඹලා හරි මෝඩයි. උඹලා දන්නවද කවුද මේ ආරාමේ මාස 3ක් වැඩ හිටියේ කියලා? අනේ නෑ ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ අපිට කිව්වේ නෑනේ කවුද කියලා. මිනිස්සුනේ දැනගනිලා ඒ වැඩ හිටියේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උඹලට පිනක් නෑ ඒ උන්වහන්සේලාට මොකක් හරි පූජා කරලා පිනක් රැස් කරගන්න. ඒ නිසා අද අන්තිම අවස්ථාව මොකක් හරි දෙයක් ගෙනහිල්ලා පූජා කරගනින්න. දැන් අර මිනිස්සු සතුටු වුණා අනේ අපේ මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩලා හිටියේ. දැන් මේ වඩින්න යන්නේ උන්වහන්සේ දැන් මේ වස් කාලේ ඉවර වෙලා අපි ඒ නිසා මොකක් හරි දෙයක් ගිහිල්ලා පූජා කරගන්න ඕනේ කියලා මිනිස්සු නොයේක් පිරිකර අරන් ඇවිල්ලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පූජා කරා. දැන් මේ කෝකාලික භික්ෂුව අරහෙම කියපු හේතුව තමයි මෙයාගේ අදහසක් තිබුණා දැන් අර මිනිස්සු පූජා කරන ඔක්කොම පිරිකර ටික
සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගලන් මහරහතන් වහන්සේ තමන්ට දීලා වඩියි කියලා. හැබැයි මොකද උනේ? සාරිපුත්ත මොග්ගලන් මහරහතන් වහන්සේලා ඒ පිරිකර ටික අරගෙන වැඩියා. දැන් බලන්න ඒ පොඩි කාරණාවට මෙයාගේ හිතේ තරහක් හටගත්තා. ගැටීමක් හටගත්තා. මට දුන්නේ නැහැ. මගේ ආවාසෙ මෙච්චර කාලයක් හිටියා හැබැයි මට දුන්නේ නැහැ. බනින්න පටන් ගත්තා මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ පාපීච්ඡාවෙන් යුක්තයි. පාපී ආසාවෙන් යුක්තයි. මහා ආසාවන් ගොඩක් තියෙන දෙන්නෙක් කියලා බනින්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේත් මේක දැනගෙන මේ කෝකාලික භික්ෂුවට කිව්වා ඔහොම කියන්න එපා. ඔක පව් සිද්ධ වෙනවා. පව් රැස් වෙනවා ඔබට. ඔක නවත්තන්න. ඇහුවේ නැහැ. දිගට මෙහෙම කරගෙන ඉන්නකොට මෙයාට ලෙඩක් හැදුනා. මෙයාගේ ඇඟේ ගෙඩි දාන්න පටන් ගත්තා. අන්තිමට ගෙඩි ලොකු වෙලා ඒවා සැරව ගලන්න පටන් අරගෙන ඒවා පිපුරුණා. මෙයා ඊට පස්සේ මැරුණා. මැරිලා ඉපදුනේ පදුම කියන නිරේ. දැන් බලන්න පින්වත්නි අර පොඩි සිද්ධිය. මොකක්ද පොඩි සිද්ධිය? තමන්ට ආසාවක් ඇති වුණා අර පිරිකර ටික හම්බෙයි කියලා. තමන්ට ලැබුණ නැතුණාට පස්සේ තමන් ආස කරන දේ හිතේ තරහක් හටගත්තා. ඒ තරහ දුරු කරන්න දක්ෂ වුන්නේ. ඒ මොහොතේ හිඳන්ම හිතේ තිබ්බ සැනසීම නැති වුණා. දැන් බලන්න තමන්ගේ හිතේ ඇතුණු ක්‍රෝධය මුලින්ම හානි කරේ කාටද? තමන්ට හානි කරා. ඊට පස්සේ බනින්න පටන් ගත්තා. වචනයෙන් අකුසල රැස් කරා. නොයෙක් හිරිහැර පීඩා කරා සාරිපුත්ත මොග්ගලන් මහරහතන්වහන්සේලාට කයින් අකුසල රැස් කරා. අන්තිමට මොකද උනේ? පදුම කියන නිරේ ගිහිලා ඉපදුනා. එහෙනම් පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ තමන්ගේ හිතේ අකුසලයක් ඇති වුණොත් ඒකේ බරපතලකම මුලින්ම දැනෙන්නේ තමන්ට. ඒකේ මුල්ම හානිය ප්‍රධානම හානිය සිද්ධ වෙන්නේ තමන්ට. හැබැයි පින්වත්නි මේකේ හානිය තමන්ට විතරක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා උභින්න මත්තං චරති අත්තනෝච පරස්සච පරං සංකුපිතං ඤත්වා යෝ සතෝ උපසම්මති. කෙනෙක් දැනගත්තොත් අනිත් කෙනාට තරහ ගියා කියලා ඒ කෙනා නුවණින් සිහියෙන් යුක්තව සංසිඳීමෙන් යුක්තව ඉන්නවා නම් ඊවසීමෙන් යුක්තව ඉන්නවා නම් ඒ කෙනා තමන්ටත් අනුන්ටත් අත්තනෝච පරස්සච තමන්ටත් අනිත් අයටත් උබින්න මත්තං චරති දෙගොල්ලොම කෙරෙහි යහපත පිණිස හැසිරෙනවා කියලා. ඒතර එහෙනම් පින්වත්නි කෙනෙක් ක්‍රෝධය දුරු කරනවා නම් ක්‍රෝධයට තමන්ගේ හිතේ හටගන්නට දෙන්නේ නැත්තම් තමන්ගේ යහපත වගේම අනිත් අයගේ යහපතටත් එයා කටයුතු කරනවා. දැන් එකමට හිතන්න පින්වත්නි ගෙවල් වල ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ මොකක් නිසාද? සමහර විට මොකක් හරි වචනයක් වැරදුනාට පස්සේ ඒ වචනය අල්ලගෙන ප්‍රශ්න හදාගන්න එක. සමහර පොඩි වචනයක් ඇති. ඒ පොඩි වචනය අල්ලගෙන අනිත් කෙනා බනින්න පටන් ගන්නවා. දෙන්නම බනින්න පටන් ගත්තට පස්සේ මේ ප්‍රශ්න විසඳෙන්නේ දෙන්නටම හානි වෙලා. සමහරට ඒ දෙන්නට විතරක් නෙමෙයි. තව ගොඩක් දෙනෙක්ට හානි වෙලා. සමහර දරුවන්ට, දෙමව්පියන්ට හැමෝටම හානි කරගෙන තමයි අර ප්‍රශ්න විසඳෙන්නේ. ඒතර එහෙනම් පින්වත්නි කෙනෙක් මේ ප්‍රශ්නයක් තමන්ට එනකොට තමන්ට අනිත් අයගෙන් හිරිහැර පීඩා එනකොට හිංසා එනකොට මේක මට විතරක් නෙමෙයි මේකේ බලපෑම අනිත් අයට සිද්ධ වෙනවා කියලා තේරුම් ගත්තොත් අන්න ඒ කෙනා ඒ ක්‍රෝධය ඉවසගෙන ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉවසන්න උත්සාහ කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ක්‍රෝධයේ ස්වභාවය හරියට විස මුල් තියෙන මිහිරි ඵල තියෙන දෙයක් වගේ කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ක්‍රෝධස්ස විස මූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මන
වදං අරියා පසංසන්ති තං හිජත්වාන සෝචති. මේ ක්‍රෝධය ස්වභාවය තමයි ඒක තමන්ට විස පොවනවා. ඒ වගේම තමයි ඒකේ මధుර ඵලයක් තියෙනවා. ඒ තමයි පලි ගැනීම. ක්‍රෝධයක් හිතේ ඇති වුණොත් පින්වත්නි, ඒ කෙනා ඒකට උත්තරේ හොයන්නේ, ඒකට විසඳුම හොයන්නේ අනිත් කෙනාට රිද්දලා, අනිත් කෙනාගෙන් පලි අරගෙන. සමහර විට පොඩි කාරණාවක් මුළු මහත් සමාජයකටම, මුළු මහත් ලෝකයකටම, රටකටම විනාශය හේතු කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උපමාවක් වදාලා ජාතක කතාවක් මේ ගැන. එක කාලෙක හිටියා තලගොයෙකුයි කටුස්සෙකුයි. මේ තලගොයි රංචුවක් හිටියේ. ඒකේ ඒ තලගොයි ඒ පිරිසේ නායක වෙලා හිටියේ බෝධිසත්වයෝ ඒ කාලේ. මේ බෝධිසත්වයන්ට ඒ තලගොයි රජතුමාට හිටියා පොඩි පැටියෙක්, පුතෙක්. ඒ පුතාගේ යාළුවා තමයි අර කටුස්සා. දැන් මේ දෙන්නා හරි යාළුයි. මේ දෙන්න යාළුකමට මොකද්ද කරන්නේ? අර තලගොයා ගිහිල්ලා කටුස්සව බදා ගන්නවා. දැන් මේ දෙන්නා ඔහොම කාලයක් තිස්සේ මෙහෙම යාළුකමින් ඉන්නවා. දැන් අර තලගොයි පැටියා ටික ටික ලොකු වෙනවා. මෙයා මොකද කරන්නේ? අර කලින් වගේම යාළුකමට කටුස්සව ගිහිල්ලා වදා ගන්නවා. දැන් නිකම්ම හිතලා බලන්න, ලොකු තලගොයෙකුයි පොඩි කටුස්සෙකුයි ගත්තට පස්සේ ඒ තලගොයේ කටුස්සෙට යට වුණොත් එහෙම කොහොමද තියෙන්නේ? දැන් අර කටුස්සට මේක හරි වදයක්. ඇයි? දැන් අර තලගොයා ටික ටික ලොකු වෙනවා. කටුස්ස හැබැයි ඒ ගානම තමයි. දැන් අර කටුස්ස තලගොයාට යට වෙලා මහා දුකක් විඳිනවා. හැබැයි කියා ගන්න විදිහකුත් නැහැ. කටුස්ස හිතුවා මේක හරියන්නේ නැහැ. මෙහෙම ගියොත් මට මැරෙන්නයි වෙන්නේ. මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕන කියලා. අර බෝසත් රජතුමා දැනගත්තා මේ කටුස්සෝ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් જાතියක් නෙමෙයි. මේ අපේ කාගේ යාළුකම නිසා අනිවාර්යයෙන්ම අපේ තලගොයි පරපුරට මොකක් හරි හානියක් වෙනවා කියලා අර තලගොයි පුතාට කිව්වා, පුතේ ඔය කටුස්සත් එක්ක තියෙන සම්බන්ධය නවත්තපන්. ඔය සම්බන්ධේ හොඳ එකක් නෙමෙයි. ඕකෙන් අනිවාර්යයෙන්ම අපේ පවුලට හානියක්මයි වෙන්නේ. හැබැයි අර තලගොයි පැටියා අහන්නේ නැහැ. අම්මා තාත්තා කියන දක් අහන්නේ නැහැ. බෑ මට යාවම ඕනේ කියලා අර කටුස්සත් එක්කම ඉන්නවා. කටුස්සා මොකද හිතුවේ? දවසක් එක දඩයක්කාරයෙක් තලගොයි හොයාගෙන යනවා. අර කටුස්ස දඩයක්කාරට කතා කරලා කිව්වා, දඩයක්කාරයෝ උඹ කොහෙද යන්නේ? මම මේ තලගොයි හොයාගෙන යන්නේ. හරි, මං ඔහෙට කියන්නම් තලගොයි ඉන්න තැනක් මාත් එක්ක එන්න. අර කටුස්ස මොකද කරේ? අර තලගොයි ඉන්න තුඹස පෙන්නවා. පෙන්නලා කිව්වා මෙන්න මෙතනටයි ගින්දර දාන්න, අනිවාර්යයෙන්ම තලගොයි ටික එළියට පනිනවා කියලා. අර දඩයක්කාරයා ඒ විදිහටම ඒ තුඹසේ කටවල් වලට ගින්දර පත්තු කරලා දැම්මා. ඒ තුඹස ඇතුළට ගියාට පස්සේ ඒ දුමට පීඩාවට පත් වුණු තලගොයි ටික එළියට පැන්නා. එතකොට අර දඩයක්කාරයා තලගොයි ටික මරලා තමන්ට වෙනදාම කරගත්තා. බෝසත් රජතුමා කලින්ම මේක දරන් හිටියා. වෙනම උමගක් හදාගෙන ඒකෙන් පැනලා ගියා. එතකොට පින්වත්නි, දැන් බලන්න අර පොඩි කාරණාවකට කෙනෙක්ගේ හිතේ ක්‍රෝධයක් ඇති වුණා. හැබැයි ඒ ක්‍රෝධයේ අවසාන ප්‍රතිඵලය තමයි පලි ගැනීම. ඒකෙන් Tamanට විතරක් නෙමෙයි, බොහෝ දෙනෙක්ට හිංසාව, හානියට
පත් වුණා. ඒතර එහෙනම් පින්වත්නි අපිට තේරෙනවා මේ ක්‍රෝධය කියන්නේ බොහෝ දිනෙකට අයහපත පිණිස හේතු වෙන දෙයක්. ඒ නිසා නොනැති කෙනා ක්‍රෝධයක් තමන්ගේ හිතේ ඇති වෙන්න දෙන්නේ නැහැ. මොකද පින්වත්නි මේ අපේ හිතේ ඇති වෙන සිතුවිලි බලපාන්නේ අපිට විතරක් නෙමෙයි. මේ අපේ හිතේ ඇති වෙන සිතුවිලි මේ නොපෙනෙන ලෝකයටත් බලපානවා. දැන් ඒක අපිට සමහරට නොතේරෙන්න පුළුවන්. පින්වත්නි එක අවස්ථාවක තවතිසා දිව්‍ය ලෝකේ සග්දවිඳු වැඩ ඉන්න ආසනයේ එක අමනුෂ්‍යෙක් වාඩි වෙලා හිටියා. එතකොට දෙවිවරු දැක්කා දැන් මෙන්න මේ අපේ සග්දවිඳුගේ ආසනයේ එක යක්ෂයෙක් වාඩි වෙලා ඉන්නවා කියලා. අර යක්ෂයාට හොඳටම බයින්න පටන් ගත්තා. මෙතනින් ඵලයන් මොකද උඹ ඔය කරන්නේ? අපේ සග්දවිඳුගේ ආසනේ වාඩිලා කියලා. අර දෙවිවරු අර යක්ෂයට බයිනකොට මොකද උනේ? අර යක්ෂයා තව ලස්සනට පටන් ගත්තා. රූප ස්වභාවයෙන් වැඩි වෙලා ලස්සන පෙනුමක් තියෙන යක්ෂයෙක් බවට පත් වුණා. දැන් අර දෙවිවරුන්ට හරි පුදුමයි. මොකද මේ උනේ කියලා. ඊට පස්සේ සග්දවිඳු එතනට ආවා. ඇවිල්ලා අර යක්ෂයා ඉදිරියේ දන ගහගෙන කිව්වා යක්ෂය මම සග්දවිඳු වෙමි. මම සග්දවිඳු වෙමි කියලා අර යක්ෂයාට මෙත්සිත පැතිරුවා. එතකොටම අර යක්ෂයා ටික ටික ආපහු අවලස්සන වෙලා නොපිනී ගියා. එතකොට පින්වත්නි බලන්න එහෙනම් මේ ලෝකේ ඉන්නවා නොයෙක් කොටස් අමනුෂ්‍ය කොටස් මේ ක්‍රෝධය අනුභව කරන මේ ක්‍රෝධයෙන් ප්‍රයෝජනෙ තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. අපේ හිතේ ඇති වෙන ක්‍රෝධය එයාලට ප්‍රයෝජනට ගන්න පුළුවන්. දැන් අර යක්ෂයා කරෙත් ඒක. දෙවිවරුන්ගේ හිතේ ඇති වෙන ක්‍රෝධය ප්‍රයෝජනයට ගත්ත අයට. සග්දවිඳු දැනගත්තා. සග්දවිඳු ඒ යක්ෂයාට මෙස්සිත පැතුරුවා. ඒ යක්ෂයාට මෙස්සිත පතුරවනකොට අර යක්ෂයා ආපහු දුර්වර්ණ වෙලා නොපිනී ගියා. ඒතර එහෙනම් පින්වත්නි අපේ හිතේ ඇතිවෙන දේවල් අපිට විතරක් නෙමෙයි මිනිස්සු අපිට විතරක් නෙමෙයි මේ නොපෙනෙන ලෝකයටත් බලපානවා. අපේ හිතේ තරහ ඇති වෙනකොට ක්‍රෝධය හට ගන්නකොට ඒකේ බලපෑම අපි වටේ ඉන්න අයටත් තියෙනවා. ඒ නිසා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙනෙක් මෙත්සිත බලවත් විදිහට පතුරවනවා නම් කෙනෙක් හොඳට මෛත්‍රී සමාධිය වඩනවා නම් ඒ කෙනාට මිනිස්සු අනිත් අය හිතවත් වෙනවා. මනුස්සානම් පියෝ හෝති. අනිත් මිනිස්සු එයාට මිත්‍ර වෙනවා. ඒ වගේම අමනුස්සානම් පියෝ හෝති. අමනුෂ්‍යත් එයත් එක්ක මිත්‍ර වෙනවා. දේවතා රක්ඛන්ති. දෙවියෝ එයාට ආරක්ෂාව දෙනවා. දැන් එතකොට ඒ කෙනා මෛත්‍රී සමාධිය පුරුදු කරනවා විතරයි. එයා කටින් කිසි දෙයක් කියන්නෙත් නැහැ. එයා මොකොත් 아무තු දෙයක් කරන්නෙත් නැහැ. ඒතර ඒක කරන්නේ කොහෙද? හිතේ. තමන්ගේ හිතේ කරන්නේ. හැබැයි හිතේ කරන දේවල් තමන්ගේ වටේ ඉන්න අනිත් අයට බලපානවා. ඒ නිසායි එයාට මිනිස්යන්ගේ අනිත් අයගේ මිත්‍රත්වය ලැබෙන්නේ. ඒක අමනුෂ්‍යනට බලපානවා. ඒකයි අමනුෂ්‍යොත් එයාට හිතවත් වෙන්නේ. ඒක දෙවියන්ටත් බලපානවා. දෙවියනුත් ඒක දකිනවා. ඒකයි දෙවියෝ එයාව ආරක්ෂා කරන්නේ. ඒතර පින්වත්නි එහෙනම් හිතේ තමන්ගේ හිතේ ඇති වෙන දේවල් ඒ විදිහට බලපානවා නම් ක්‍රෝධයත් එහෙම බලපාන්නේ නැද්ද? තමන්ගේ හිතේ නිතරම ක්‍රෝධය වැඩ කරනවා නම් හිතේ නිතරම වැඩ කරන්නේ තරහව නම් අනිත් අයට හිංසා පීඩා කරන අදහස් නම් තමන්ගේ පවුලේ අයට ඒක බලපානවද නැද්ද? තමන්ගේ පවුලට ඒක බලපානවා. අමනුෂ්‍යයන්ට ඒක බලපානවද නැද්ද? අමනුෂ්‍යයන්ට ඒක බලපානවා. දෙවියන්ටත් ඒක දැනෙනවද නැද්ද? දෙවියන්ටත් දැනෙනවා. කිසිම දෙවියෙක් තමන්ට ආරක්ෂාවක් ගෙනත් දෙන්නේ නැහැ. කිසිම කෙනෙක් තමන්ට උපකාරයට එන්නේ නැහැ. තමන්ට කිසිම කෙනෙක්ගේ
මිත්‍රත්වයක් හොඳ කෙනෙක්ගේ මිත්‍රත්වයක් ලැබෙන්නේ නැහැ. ඒතර එහෙනම් පින්වත්නි අපේ හිතේ ඇති වෙන දේවල් අපිට විතරක් නෙමෙයි ගොඩාක් දෙනට බලපානවා. ඒතර එහෙනම් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ නිසා මේ ක්‍රෝධය අකුසලය කෙනෙක් අකුසලයෙන්ම දුරු කරන්න හදනවා නම් ඒකට විසඳුම විදිහට අකුසලයෙන්ම පාවිච්චි කරනවා නම් ඒක Tamanටත් හානිදායකයි. ඒක අනිත් අයටත් හානිදායකයි. ඒක නොපෙනෙන ලෝකයටත් බලපාන කාරණයක්. ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා උබින්නම් තිකිච්ඡන්තං අත්තනෝච පරස්සච ජනා මඤ්ඤන්ති බාලෝති යේ ධම්මස්ස අකෝ විදාති. සමහර වෙලාවට මෙහෙම ඉවසනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ කෙනා මේ බයට නැත්තම් මෙයා දුර්වලකමට ඉවසනවා කියලා. හැබැයි ඒ අය ධර්මයෙන් නොදන්න නිසා එහෙම කරන්නේ. කෙනෙක් ධර්මයේ දන්නවා නම් ඒ කෙනා ඉවසීමම පුරුදු කරනවා. ඒ කෙනා තමන්ගේ ජීවිතයට මේ සිත ධර්මය තුලින්ම ප්‍රශ්න විසඳුම හොයනවා. පින්වත්නි මොකද භාග්‍යතුන් වහන්සේ වදාලා කුද්ධෝ අත්ථන්න ජානාති කුද්ධෝ අත්ථන්න පස්සති. තමන්ගේ හිතේ ක්‍රෝධයක් ඇති වුණාට පස්සේ ඒ කෙනා යහපත අයහපත මොකද්ද කියලා එයාට තේරුම් ගන්න බෑ. කුද්ධෝ අත්ථන්න පස්සති. ඒ කෙනාට යහපත පේන්නේ නැහැ. අන්ධන් තමන් තදා හෝති. ඒ කෙනාට ඒ වෙලාවේ තියෙන්නේ මහා අන්ධකාරයක්. යං කෝධෝ සහතේ නරං. මේ ක්‍රෝධය යම් පුද්ගලයෙක්ව යටපත් කරනවද ඒ වෙලාවට එයාට කිසි දෙයක් සත්‍ය අසත්‍ය හරි වැරද්ද මුකුත් පේන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි කෙනෙක්ගේ හිතේ අකුසලයක් ඇති වුණොත් ඒක අනිවාර්යයෙන්ම ඒකට හානි පිණිස පවතිනවා. එහෙනම් අපිට ජීවිතේ ප්‍රශ්න එනකොට ඒකට විසඳුම විදිහට ක්‍රෝධය හෙව්වොත් ක්‍රෝධයෙන්ම ඒකෙන් පලි ගැනීමෙන්ම ඒකට උත්තරයක් හෙව්වොත් ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි කෙනෙක්ට පුළුවන් නම් ඉවසීම තුලින් මේ ප්‍රශ්න විසඳුමක් හොයාගන්න. ඒ කෙනාට පුළුවන් වෙනවා ඒ ප්‍රශ්න සාර්ථකව Tamanටත් යහපත පිණිස පවතින විදිහට අන් අයටත් යහපත පිණිස පවතින විදිහට ඒ ප්‍රශ්න හදගන්න. හැබැයි පින්වත්නි ඉවසනවා කියන එක ලේසි දෙයක්ද අමාරු දෙයක්ද? ඉවසනවා කියන්නේ අමාරු දෙයක්. මොකද භාග්‍යවතුන් වහන්සේ අදාළ තියෙනවා ධර්මයේ පුරුදු කිරීම අමාරුයි. අධර්මය කෙලෙස් වලින් මෙන එකක්. හැබැයි කෙනෙක් ඉවසන්න ඕනේ නම් කෙනෙක් කැමති නම් ඉවසීමෙන් ප්‍රශ්න ජය ගන්න. ඒ කෙනා කරන්න ඕනේ මේ ලෝකයේ ස්වභාවය යථා ස්වභාවය අවබෝධ කරගන්න එක. මොකද පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙනෙක් මේ ක්‍රෝධය අවබෝධ කරගන්නේ ක්‍රෝධය දුරු කරන්නේ ක්‍රෝධය සම්පූර්ණයෙන්ම තමන්ගේ දෙන් අයින් කරන්නේ සතර සතිපට්ඨාන පුරුදු කිරීමෙන් සප්ත බොජ්ජංග පුරුදු කිරීමෙන් පංච ඉන්ද්‍රිය පංච බල පුරුදු කිරීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කිරීමෙන් ඒ කියන්නේ පින්වත්නි කෙනෙක් ධර්මයේ පුරුදු කිරීමෙන් තොරව ඒ කෙනාට හරි ආකාරයෙන් ඉවසනවා කියන කාරණාව කරන්න බෑ. හැබැයි ඒක නම් මේ සසර ගැන තීරුම් ගත්තොත් එහෙම ඒක නම් තීරුම් ගත්තොත් අපි මේ ජීවත් වෙන්නේ සසරක ඉපදී මෙරි යන ස්වභාවයක නිරයේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ ඉපදී දුක් විඳ යන සත්වයන් පිරිසක් ඔබත් මාත් මේ විදිහට අන් අය ගැනත් තමන් ගැනත් හරි විදිහට දැක්කොත් ඒකට දකින්න පුළුවන් නොත් එහෙම තමනුත් ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හයක් මම මේ අනිත් සියලුම දෙනත් මේ විදිහේ ධාතු හයක් මමත් පංච උපාදානස්කන්ධයක් අනිත් අයත් පංච උපාදානස්කන්ධයක් අනිත් අයත් කර්මය දායාද කරගෙන කර්මය ඥාතියා කරගෙන කර්මය පිළිසරණ කරගෙන ඉන්න අය මමත් කර්මය තමන්ගේ දේ කරගෙන කර්මය දෑවැද්ද කරගෙන කර්මය ඥාතියා කරගෙන කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක් මේ විදිහට මේ ලෝකේ හරි ස්වභාවය
යතහ ස්වභාවය, සත්‍ය ස්වභාවය ධර්මයේ තුලින් දකින්න පුළුවන් නම් පින්වත්නි අන්න ඒ කිනා තමයි ටික ටික හරි තමන්ගේ ජීවිතේ ප්‍රශ්න එනකොට ඉවසන්න පුරුදු වෙන්නේ. ඒ නිසා ඔබත් ඉවසන්න කැමති නම් ඔබේ ජීවිතේන ප්‍රශ්න ධර්මයෙන් තුලින් විසඳන්න කැමති නම් තමන්ටත් යහපත පිණිස පවතින විදිහට අනිත් අයටත් යහපත පිණිස පවතින විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න කැමති නම් ධර්මයෙන් පුරුදු කරන්න. ඒ බුදුරජාණන් වහන්සේවම සරණ යන්න. ඒ ධර්මයේම සරණ යන්න. මේ ඉවසීම පුරුදු කරලා ඉවසීමෙන් අග්‍ර බවට පත් වුණු ඒ රහතන් වහන්සේලා ඒ ශ්‍රාවක සංඝරත්නය සරණ යන්න. ඒ තුනුරුවන සරණ කරගෙන ඒ තුනුරුවනේ සරණ පිහිට ආරක්ෂාව රැකවරණය තමන්ට සලස ගන්න. ඒක තමන්ම කරන්න ඕන එකක්. වෙන කෙනෙක්ට ඒක ඔබට ලබා දෙන්න බෑ. ඒ නිසා අපිටත් ටික ටික හරි මේ ධර්මයෙන් පුරුදු කරලා මෙලොව ජීවිතය යහපත් කරගන්න, පරලොව සුගති සම්පත් සලසා ගන්න. මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ ආකාරයෙන් හැස් කරගන්න දෙන සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය පින්වත් රමණී ජයසේන මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් හට ලෝකවාසී සියලු දෙනාටත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ටත් ධර්මාබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම රමණී මහත්මිය නමින් මියගිය ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම එම මහත්මියගේ ස්වාමි පුරුෂයාගේ නමින් මිය පරලොව ගිය පියාණන්ටත් මෑණියන්ටත් ඒ වගේම දෙපාර්ශ්වයෙන් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිතය සුවපත් වේවා, සැපවත් වේවා. ඒ වගේම රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම කරඹෑව ශ්‍රී ආර්ය ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඒ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම එම විහාරස්ථානයේ සිටින පින්වත් මෑණියන් වහන්සේලාටත් ඒ වගේම හට ලෝකවාසී සියලුම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම අද දවසේදී මේ උතුම් සදහම් දේශන සඳහා අනුග්‍රහය දක්වනු ලබන 51 වන ජන්මදිනයේ යෙදෙන පින්වත් රමණී ජයසේන මහත්මියටත් ඒ වගේම රමණී ජයසේන මහත්මියගේ සුජීවත්ව සිටින මවවන VH කිරිමල්ලු මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම ඒ ජයසේන ස්වාමි පුරුෂයාට ශ්‍යාමලී සංජීවනී ජයසේන, රෝෂිලා චතුරංගනී ජයසේන සහ අනුරාධ මදුෂාන් ජයසේන යන ආදරණීය දරුවන් තිදෙනාටත් රෝහණ වීරසිංහ, සුරේෂ් රත්නායක යන බෑනාවරුන් දෙදෙනාටත් නිලෝකා දමයන්ති ලේලියටත් ඒ වගේම සවිනුෂ් හෙෂාන්, සවනි සෙහත්මා, සිතුමි සෙහස්නා, විහිංස දේශාන්, විදුමින මල්ෂාන් ඒ වගේ විශේෂයෙන්ම ජූනි මාස 19 වන දින 5 වන උපන්දිනය යෙදී තිබුණු දෙහාන් නෙතුජ කියන මේ මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතමිතුරන්ට ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ කරන කියන කටයුතු සාර්ථක කරගන්න, ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ උතුම් සදහම් දේශන සඳහා දායකත්ව දන් ලබන කරඹෑව නොච්චියාගම ලිපිනේ පදිංචි පින්වත් ඒ වගේම දැනට කුවේටි සේවයේ නියුතු ඒ පින්වත් රමණී ජයසේන මහත්මියට මේ පින් අනුමෝදන් වෙලා ඒ පින්වත් මහත්මියට තව තවත් මෙවන් පින්කම් කරගෙන යන්න මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඒ පින්වත් මහත්මියට නිරතුරුවම කලණ මිතුරු ඇසුරම සැලසිලා ඒ මහත්මියට සියලු කරදර බාධක දුර වේවා. සියලු කායික මානසික දුක් පීඩා දුර වෙලා
කායික මානසික සැප සැහැල්ලුව උදා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම මේ රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසු ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. අප සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සුවසේම තව තවත් පින් රැස් කරගන්න. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.